ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් අහුරු කරන ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්තක ඇත්ත කියන හිරු ප්‍රවෘත්ති සමගින් මම මහේෂ් සේනාරත්න. මම ශශිකලා කඳුගඩ ආරච්චි. ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සිරස්තල. පස්සර බස් අනතුරෙන් 14 දෙනෙක් මරුට 33 දෙනෙක් රෝහලේ. කොළඹ පරිසර චිත්‍රය ජනපති දුටු හැටි. එහෙම නෙවෙයි පරිසරය ආරක්ෂා කරන එකෙන් පරිසරය විනාශ වෙන්නේ. මම කොළඹ හැමතැනම පෝස්ටර් ගහිල්ල නැවැත්තුවා. බිල්බෝඩ් ගහිල්ල නැවැත්තුවා. දේවානි යලිත් කරලියට. භූගත ජලය අඩුවීමේ ගැටලුවක් තියෙනවා ගම්පහ දිස්ත්‍රික්කය තුල. ඒ වගේම වායු දූෂණ තත්ත්වය දෙවනියට එන්නේ අනිවාර්යෙන් අපිට තමයි. සංවර්ධනයකට පොඩි ගසක් කැපුනම අර දේවානිලා සාරි උස්සගෙන කෑ ගන්න. මේ රටට විනා කරන දේවානිලාව එලවන්න ඕනේ. කොටි හිතවාදීන් ඉදිරියේ රට වෙනුවෙන් පෙනී සිටි ප්‍රියංකට යුක්තිය ඉටු වෙයි. අඩි 8000ක් ඉහළ අහසේ පැරෂුට් දෙකක් පැටලෙයි. ගුවන් සෙබලෙක් ජීවිතක්ෂයට. රත්මලානේ ඩෙවෝන් තවමත් අතුරුදන්. ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සේවා එක්තැන්ව SLT මොබිටෙල් ලෙසින් අලුත් ගමනක SLT මොබිටෙල් එකම එක සබැඳියාව. ප්‍රථම අවධානය දවසේ පුවත වෙත. දවසේ පුවත. ලුණුගල බදුල්ල මාර්ගයේ පස්සර 13 කනුව ප්‍රදේශයේදී මගී බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 33 දෙනෙකු තුවාල ලැබුවා. පොලිසිය සඳහන් කළේ රේදුරාට බස් රථය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි. අදෝදෑසන 7:29ට ලුණුගල බදුල්ල මාර්ගයේ පස්සර 13 කණුව ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව තිබෙනවා. මෙලෙස අනතුරට ලක් වුණේ ලුණුගල සිට කොළඹලා දහවන වූ මගී බස් රථයක්. කඩේගාවේ ඉඳගෙන හිටියේ. මේ බස් එක ආවට ඉස්සර එක. අතර කැවිලා නතර කරගත්තා. බස් එකේ එතනට නගින්න 3 දෙනෙක් හිටියේ. ඒ 3 දෙනාට නතර කරන්න නැතුව බස් ගාලා ආවා බස් එකෙම. එම අනතුරින් එහි බස් රථයේ ගමන්ගත් විශාල පිරිසක් මේ වෙන විට බරපතල තුවාල ලබා බසේම සිරිවී සිටින බව අපට දැක ගන්නට හැකි වෙනවා. පොලිසිය සහ ප්‍රදේශවාසීන්ගේ මැදිහත් වීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් කඩිනමින් රෝහල්ගත කිරීමට කටයුතු කළා. එම මෙහෙයුම සඳහා යුද හමුදා සමාජිකින් එක් වුණා.
අනතුරින් තුවාල ලැබුවන් මුදාගැනීමේ මෙහෙයුම අතරතුරදී කඳුමුදුරේ සිට ප්‍රපාතයට ගලක් පෙරලීමෙන්ද පුද්ගලයෙකු බරපතල තුවාල ලැබුවා. මෙම රියානුතුරින් මියගියාගේ 9 දෙනෙකු කාන්තාවන් වන අතර 5 දෙනෙක් පිරිමි පුද්ගලයන්. ඔවුන් ලුණුගල සහ පස්සර අතර පිහිටි යපම්ම, හොබ්ඩන් සහ මිදුම්පිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන්. එම මෘතදේහ කොවිඩ් පරීක්ෂණ සිදු කිරීමෙන් පසු පස්සර රෝහලේ සිට බදුල්ල මහරෝහලට රැගෙන ගියා. සාම්පල් අවල වාර්තා ලැබුණු වහාම අධිකරණ වෛද්‍ය නිලධාරීන් විසින් අවශ්‍ය පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදු කරන ඇති. මේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදු කිරීමෙන් අනතුරුව මෙම සිරුරු අදාළ ඥාතීන් බාර දීමට අපි කටයුතු කරනවා. ජීවිතක්ෂයට පත් වූ අය අතර පාසල් ගුරුවරයෙක් සහ පෙර පාසල් පුහුණු ඩිප්ලෝමාධාරීන් දෙදෙනෙකුද සිටින බව අප වාර්තාකරු සඳහන් කළා. මෙම අනතුරින් තුවාල ලැබූ පුද්ගලයන් 33 දෙනාගෙන් 13 දෙනෙකු කාන්තාවන්. තුවාල ලැබූ පිරිස අතර දරුවන් 5 දෙනෙක් දවනවා. ගොඩ වේගෙන් ආවේ වංගුවකින් වගේ එලින්ම ගියා බ්‍රේක් එකක්වත් අල්ලනවා ඒකේ ස්ලෝ වුණා දැනුන්නේ නැහැ. අධික වේගෙන් ආවේ. අධික වේගෙන් ආවේ. ගියා කෙලින්ම පල්ලයට දෙපාරක් පෙරලිද්දි තමයි දැනගත්තේ. කණුවගේ තිබ්බ අල්ලගෙන හිටීම. මොකුත් නැහැ ඒ වෙන්නේ. ඉස්සරහ රෝදේ ගත්තා. ඔය අතර බස් එකේ ආවේ. ඔව් බස් එක. බස් එක හයියෙන් ආවද? ඔව් හයියෙන්. ඔයා කොතන සීට් එකේ දාවේ? අන්තිමේකට ඉස්සරහයි. බස් එක මොකක්ද උනේ? එකපාරම පෙරළුණා. හයියෙන් ආවා. පහලට වැටුනේ අර. ඊට පස්සේ ඇදලා ගත්තා මාව. බස් එකේ කී දෙනෙක්ට හිටියද ඒ වෙලාවේ? පිරිලා හිටියේ. බබයි කිල්නික් අද. බදුයි. බබත් නිදාගෙන හිටියේ. ඔලොක්කේ මාත් නිදාගෙන හිටියේ. කදුන එක දන්නේ නැහැ ඉසිවුණා. පොලිසිය සඳහන් කළේ බස් රථයේ රියදුරාගේ නොසලකිල්ල මෙම අනතුරට හේතු වී ඇති බවයි. මෙම සිද්ධිය සිදුවී තිබෙන්නේ ද්විත්ව වංගුවක් තිබෙන ස්ථානයක. තුවාලකරුවන් සහ මළසිරුරු ලබා ගැනීමේදී රියදුරු අසුනේ එක්තරා පුද්ගලයෙක් හිරවි හිටියා. ඔහු ඒ වන විට මියගොස් තිබුණා. නමුත් මේ වන විට සනාථ වී තිබෙනවා. රියදුරා අසාධ්‍ය තත්වයෙන් ප්‍රතිකාර ලබමින් සිටින බව ඔහු ලුණුගල ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙක් සාක්ෂි පරීක්ෂා කිරීමේදී පෙනී යන්නේ රියදුරාට මේ බස් රථය පාලනය කර ගැනීමට හැකියාවක් තිබී නැහැ. මේ බස් රථය සම්බන්ධ තාක්ෂණික පරීක්ෂාවක් මෝටර් වාහන පරීක්ෂකවරුන් විසින් පැවැත්වීමට නියමිතව තිබෙනවා. මධ්‍යම පළාත ඒ වගේම ඌව පළාත තුල මෙවැනි අනතුරු 30කට ආසන්න සංඛ්‍යාවක් පසුගිය අවුරුදු එකහමාරක් කාලය තුල වාර්තා වී තිබෙනවා. අදාළ අවස්ථාවේ බස් රථයට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ටිපර් රථයේ රියදුරා සිද්ධියෙන් පසු පලා ගොස් තිබෙනවා. CCTV දර්ශනවල පෙනෙන ආකාරයට මේ ලොරි රථයත් බස් රථයත් එකිනෙකට ගැටීමක් වෙලා නැහැ. හැබැයි ඒ වුණාට රියදුරා පේන්න ඕනේ මේ බස් එක පෙරලෙනවා. එවැනි අවස්ථාවකදී රියදුරෙක් විසින් අනුගමනය කළ යුතු විධි මොටර් වාහන පනති සංශෝධනවල සඳහන් කරලා තියෙනවා. විමර්ශනය කරනවා ඇත්තටම ලොරි රථයේ රියදුරාගේ යම් නොසලකිල්ලක් තිබුණාද කියලා. අනතුරක් සිදු වෙනවා නම් ඒක දැනුම් දීම යම් පාර්ශවයන්ගේ යුතුකමක්. දැන් ඒ ලොරියත් ඒ රියදුරත් හොයලා අපි විමර්ශනයක් ආරම්භ කරලා තියෙනවා. මෙම අවාසනාවන්ත අනතුරට එක් හේතුවක් වූ ගල් පර්වතය ලුණුගල බදුල්ල මාර්ගයට පෙරළී මේ වන විට මාස 6ක් පමණ ගතව තිබෙනවා. එසේම බස් රථය ප්‍රපාතයට පෙරළුණු ස්ථානයේ කිසිදු ආරක්ෂිත ක්‍රියාමාර්ගයක් මීට පෙර නොතිබූ අතර අනතුරින් පසු එහි අනතුරු ඇඟවෙන සංඥා සවිකරන ආකාරයයි මේ. අප වාර්තාකරු පැවසුවේ මෙම ස්ථානයේ ඇති අනතුරුදායක තත්ත්වය සම්බන්ධයෙන් මාර්ග අනතුරු සංඥා පූර්වකව ප්‍රදර්ශනය කර නොමැති බවයි. බදුල්ල බිබිල මාර්ගයේ ස්ථාන කිහිපයකම මේ වගේ අවදානම් ස්ථාන තවමත් තියෙනවා. මාස 6කට වඩා වැඩි මේ ගලට කඩාගෙන වැටිලා. නමුත් කිසිම බලධාරියෙක් මේ ගල මෙතනින් ඉවත් කරන්න කටයුතු කරේ නැහැ. මාර්ග සංවර්ධන අධිකාරියත් මේ කොන්ත්‍රාත් කටයුතු කරන බලධාරීන් මේක වක් කියන්න ඕනේ. දවසේ පුවත දසනකාන්තී චූර්ණය සහිත ලීවර් ආයුෂ් දන්තාලේපය දත්වල ඇති ප්‍රශ්න 10ක් වළකයි. ඇක්ටිවේටඩ් චාකෝල් සමගින් දැන් ඉසුරි නැති ක්ලීන් හේසකට නව ක්ලියර්මෙන් ඩීප් ක්ලෙන්ස්. මේ අතර රටපුරා අනතුරුදායක දුෂ්කර මාර්ග සියල්ල නිසි පරිදි සකස් කළ යුතු බව ජනාධිපති ගොටහබේ රාජපක්ෂ මහතා පවසනවා. නෝරලිය වලපනේ ප්‍රදේශයේ පැවති ගම සමග පිළිසඳරක් වැඩසටහනකමින් ජනාධිපතිතුමා පැවසුවේ තමා පරිසරය ආරක්ෂා කරන්නෙකු මිස ඊට එරෙහිව කටයුතු කරන්නෙකු නොවන බවයි.
දුෂ්කර ග්‍රාමීය ජනතාවගේ ගැටලු සඳහා එම ගම්මානවලටම ගොස් විසඳුම් ලබා දීමට ක්‍රියාත්මක කරන ගම සමග පිළිසඳරක් වැඩසටහනේ 15 වන අදියර අද පැවැත්වුණේ වලපනේ යොඹුවැල්තැන්න ප්‍රදේශයේදී. ප්‍රදේශීය ජනතා ගැටලුවලට විසඳුම් ලබා දීමේ සංවාදාත්මක වැඩසටහන ඉන් අනතුරුව ආරම්භ වුණා. රජයක් හැටියට යටිතල පහසුකම් ටික හදලා දෙන්නට ඕන. තමුන්නාන්සලා දන්නෝනේ මම එනවයි කිව්වමත් පාර හැදෙනවා. ඒක කොච්චර ලොකු දෙයක්ද? දැන් මාව තමුන්නාන්සලා පත් කරේ මාස 60කට. දැනට මාස 14ක් ගිහිල්ලා. තව තියෙනවා හොඳ ගාණක්. සමහර අය මම ආයිත් එන්නේ නැහැයි කිව්වයි කියලා කලබල වෙලා තිබුණා. ඒක ජනතාව තෝරන්නේ. මේ පාරත් ජනතාවනේ තේරුවේ. ඉස්සෙල්ලා මට දීපු 60 වැඩ කරලා පෙන්නන්න ඕන. නේද හඳුරන්නේ? ඊට පස්සේ තමයි ඉතුරු ඒවා ගැන හිතන්නේ. අමාර වෙලාවට පාරවල් හදනකොට පාරවල් ලොකු කරනකොට අපිට චෝදනා කරනවා. දැන් අද අවාසනාවන්ත සිද්ධියක් වුණා පස්සර. ඒ බස් වේගෙන් යනවා. හැබැයි පාරවල් පටුයි. විශේෂයෙන් මේ වගේ පළාත්වල පටු පාරවල් භයානකයි. ඒවා අපි සකස් කරලා දෙන්නට ඕන. දැන් හුඟක් අය අපිට බයිනවා පරිසරය නාස්ති කරනවා කියලා. මම කවදාකවත් පරිසරය විනාශ කළා නැහැ. ඔය කතා කරන අයවත් ඔය සංවිධාන අයවත් නෙවෙයි. දැන් බලන්න කොළඹ යුද්ධෙන් පස්සේ කුණු පිරීලා කොන්ක්‍රීට් වනාන්තරයක් විනාශ වෙලා තිබුණේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජයේ නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම්වරයා හැටියට කොළඹ සහ තදාසන්න ප්‍රදේශ හරිත නගරයක් බවට මම පරිවර්තනය කරා. පරිසරය ආරක්ෂා කරන පරිසරය සංවර්ධනය කරපු කෙනාට තමයි බනින්නේ. හැබැයි මම නම් දැකලා නැහැ ඔය බනින අය කිසිම ව්‍යාපෘතියක් කරලා තියෙනවා පරිසරය හා සම්බන්ධ. දැන් මම දැක්ක ඊයේ උදේ පාන්දර විහාර මහාදේවී උද්‍යානය. ඊයේ ඒකේ විශාල අර බිල් බෝඩ් එකක් ගහලා රූප වර්ගයක් ඇඳලා. එහෙම නෙවෙයි පරිසරය ආරක්ෂා කරන්නේ. ඒකෙන් පරිසරය විනාශ වෙන්නේ. මම කොළඹ හැමතැනම පෝස්ටර් ගහිලා නැවැත්තුවා. බිල් බෝඩ් ගහිලා නැවැත්තුවා. මම එක ගැන අවබෝධයක් තියෙන ප්‍රායෝගිකව කළා පෙන්නපු එක්කෙනෙක්. කොළඹ හරි කොහේ හරි ඉඳගෙන පරිසරය ගැන කතා කරාට වැඩක් නැහැ. ජනතාව අපි ජීවත් කරවන්න නැතුව දැන් මම ගමට ගිහිල්ලා මේ වගේ කතා කරනකොට හැම දිස්ත්‍රික්කෙම වගේ මට කිව්වා හම්දුන්නේ මේ ජනතාව මායිම් ගල් දාලා ඒ අය පාරම්පරිකව වගා කරපු භූමි රජයේ කොල්ල කාලා කියලා. රටේ ජනාධිපතිවරයා වශයෙන් එහෙම ගිහිල්ලා ජනතාව මොනවා හරි කිව්වම මට ඇහුන්නේ නැහැ කියලා නිකන් ඉන්නද? ඒකට උත්තරයක් දෙන්න ඕන. ඒකට පිළියමක් දෙන්න ඕන. ඒක මේ කැලෑ කපන්න කිව්වා කියලා විකෘති කරනවා. දැන් අද පත්‍රයේ තියෙනවා ඔය දැන් ඔය කෑ ගහන විරුද්ධ පක්ෂයේ ඇමතිවරයෙක් දෝනියන්දට හන්තානේ රක්ෂිතෙන් තෑගි ඔප්පුවක් දෙනවා. ඉතින් ඒක සුද්ධ කරාලු. ඇමතිවරයෙක්ට ඒක කරන්න පුළුවන්. මේ අහිංසක ගම්වාසීන්ගේ ඒ වෙරිත වැරද්ද නිවැරදි කරන එක. ඒකට අඬනවා. බෑර හන්තානේ විනාශ කරනකොට අඬන්න එක්කෙනෙකුත් නැහැ, අඬවන්න කෙනෙකුත් නැහැ. පුදුම මාධ්‍ය කට්ටියනේ ඉන්නේ. මාධ්‍ය ආයතන. දැන් ආම්දුරනේ මාධ්‍ය නිදහස කියන්නේ මාධ්‍ය ආයතනයේ අයිති මිනිහගේ නිදහස නෙවෙයිනේ. මාධ්‍ය අයිතිකාරයට ඕන විදියට රට දුවන්න හදනවා නම් ඒක මාෆියාවක්. අපේ රටේ රජවරුත් නැහැ, මහරජාලත් නැහැ. මහරජාලා හිටියේ ඉන්දියාවේ. මේ මාෆියා රජයවල් පාලකයෝ පාලනය කරන්න හදනවා. ඒව මාත් එක්ක බෑ. ඒවට පාඩම් ගන්නන්න ඕන නම් උගන්නන විදියත් මම දන්නවා. මම මාධ්‍ය නිදහස දීලා තියෙනවා. මාස 14ක් මම පාලනය කරා. කිසිම මාධ්‍යයකට කිසිම බලපෑමක් කළා නැහැ. මේ අය මේක වැරදියට පාවිච්චි කරන්න ආවොත් ඒකටත් මම නීති තියෙනවා. කරන්න පුළුවන් ක්‍රම තියෙනවා. ඒවා මම ක්‍රියාත්මක කරනවා. අපි යුද්ධ කාලේ ඔය මාධ්‍ය තමයි අපිට විරුද්ධව වැඩ කරේ. දැන් මේවා වාර්තා වෙච්ච පමණයි. කුරුණෑගල අනවසරයෙන් එලි කරන ලද කැලෑ අක්කර 77යි 2015 ඉඳලා 2019. පුත්තලමේ අක්කර 258යි. මොනරාගල අක්කර 100යි. රත්නපුර අක්කර 42යි. අනුරාධපුර අක්කර 224යි. දැන් මේවට කවුරුත් ඇඬුවෙත් නැහැ, ඇඬෙව්වෙත් නැහැ. මේවට ඒගොල්ලෝ දැක්කේ නැහැ ඒ කාලේ. ඇයි ඒගොල්ලන්ට අවශ්‍ය රජවල්නේ බිහි කරගෙන තිබුණේ. ඒ කාලේ මේව මුකුත් නැහැ. හරියට මම ආවිල්ලා මේ කැලෑ කැපුවා වගේ. ගම්පහ දිස්ත්‍රික්කයේ වන සංවේදී කලාප රැසක ජනතාව පදිංචි වී සිටින බව ගම්පහ දිසා වන නිලධාරිණී දේවානි ජයතිලක මහත්මිය පවසනවා. වන සංරක්ෂණය සඳහා එම ඉඩම් ජනතාවගෙන් නිදහස් කරගත යුතු බවට ඇය සඳහන් කිරීමත් සමග අද පැවති ගම්පහ දිස්ත්‍රික්කයේ ජීවනෝපාය සංවර්ධන කමිටු රැස්වීම උණුසුම් වුණා. ශ්වේද පටපණුව ගාව සහ කපුව ගාව පටන් ගත්තු ගොවිපළක්. නමුත් ඒක 77 වෙනකොට විනාශ වෙලා ගියා. කර්මාන්ත නැති වෙලා ගියාට පස්සේ මේ මිනිස්සුන්ට වන්දි දෙන්න විදියක් නැහැ. අක්කරේ දෙක ඒ අයට වන්දිය හැටියට දුන්නේ ගොවිපළ කඩලා. දැන් මේ මිනිස්සු අවුරුදු 40ක් 50ක් දැම්ම ස්ථිර පදිංචි. දැන් මේ වන සංරක්ෂණය කියලා මිනිස්සු එළියට දාන්න හදනවා. මම හිතන්නේ ගරු අමතුමනි අපේ දිසාවන් නිලධාරීතුමිය අතේ තමයි ඉතිරි වැඩ කොටස් තියෙන්නේ. මේක 1885 ගැසට් පත්‍රයකින් රක්ෂිතයක් බවට පත් කරපු ලංකාවේ ප්‍රථම රක්ෂිතය. මේක කැලණි ගඟේ අවසාන ජල පෝෂක ප්‍රදේශයයි. නීතිරිගල රක්ෂිතය ගම්පහ තියෙන එකම
නැචරල් කැලේ මේක විතරයි. මේ තීන්දුව අරන් තියෙන්නේ වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකදී. මීට පෙර හිටපු වන සංරක්ෂණ නිලධාරීන් මේ භුක්ති විඳින ඉඩම් රක්ෂිතයෙන් ඉවත් කරලා තමයි මායිම් සලකුණු කරලා තියෙන්නේ. මිනිසුන්ට නඩු දාලා තියෙනවා. ඒ දාපු නඩු ඉවත් කරගන්න කියලා දැනුම් දීලා තියෙනවා වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරු. ඊට පස්සේ මේක වන සංරක්ෂණ අමාත්‍යාංශය හරහා කැබිනට් එකට ගිහිල්ලා ඒවයින් අනුමැතිය ලැබිලා තමයි මේ ඉඩම් නිදහස් කරලා තියෙන්නේ. බඳව මේ නිදහස් කළා නෑ. ජෙනරාල්තුමා නඩු අයින් කරගන්න කියලාත් නෑ මට. මෙතුමියත් හිටිය අපි සාකච්ඡාවේ මෙතුමිය පමණයි එතනදි විරෝධ වුණේ. කමිටුවේදී තීරණය කරා මේ අනිත් සියලු දෙනාම එකග වෙච්ච නිසා කන්සර්වේටිව් ජනරාලුත් හිටියා දෙම නිදහස් කරන්න. නඩු ඉවත් කර ගැනීමටත් ඒ කමිටුව තීරණය කළා. මේ දේශපාලන නායකයෝ නෙමෙයි මේ තීන්දුව අරන් තියෙන්නේ. රාජ්‍ය නිලධාරීන්. එතකොට රාජ්‍ය නිලධාරීන් කරන වැරදි වලට දේශපාලඥයෝ බැනුම් අහන්නේ. මොකද මිනිස්සුන්ට දුන්නා නම් වගා කරන්න ඒ තැන්වල ගෙවල් හදාගෙන වගා කරගෙන ජීවත් වෙන මිනිස්සුන් එළියට දාන්න බෑ. මේක 1885 ගැසට් කරලා තියෙනවා. උතන තමයි ප්‍රශ්නේ. 1885 දොම්පයාසනේ ගත්තොත් කොළඹ නුවර පාර තියෙන්නේ කරත්ත පාර කියලා 1800 ගණන් වල. 10යි ජනගහන තිබ්බේ 1880 ගන්න පුළුවන් ද නුවර පාරේ? සුරසිමු ගංගා ව්‍යාපෘතියේ ජනාධිපතිතුමාගේ මේක. එතකොට ඒ අනුව ගත්තම ඔය කැල්ල දෙන්න බෑ. ඉතින් ඔබතුමලාගේ මේ ආයතන ප්‍රධානීන්මනේ කියලා තියෙන්නේ මේක. ඒක ඇත්ත මම ඒක පිළිගන්නවා. එතකොට මිනිස්සු අසරණ කරන්න බෑ නිලධාරීන්ගේ මේ කඹේ දිලි වලට. මේ 1876 නෙමෙයි. මේ 2021. 1876 දිහා බලලා දැන් තීන්දුව ගන්න බෑ. මෙතුමිය ඇකේසිය ගහක් කපුවා කියලා නාවියනේ ආර්ය ධම්මහඳුරු උසාවි ගෙනිච්චා. එක ඇකේසිය ගහට ආවාසෙට. මේ අතර දේවානී ජයතිලක මහත්මියගේ ක්‍රියාකලාපය සහ රට පුරා සිදුවන වන විනාශයන් සම්බන්ධයෙන් දේශපාලඥයින් මෙලෙස අදහස් පළ කළා. මධ්‍යම අධිවේගී මාර්ගයේ මේ නුවරට එන මාර්ගය හදන්න ගියාම දේවානි කියලා ඉටගත්ත ලෝකයේ තියෙන එකම ගහ මේ ගහ කියලා නේ. ඒ ගෙදර අයිතිකාර මාත්‍යයම කියනවා එක ගහ නෙමෙයි නෝනම් අපේ ගෙදරම ගස් 8ක් තියෙනවා. දැන් එයා කියනවා මගේ වත්තේ ගෙනල්ලා මේක හිටවන්න කියලා. දේවානිලා කියනවා එහෙම බෑ. අධිවේගී මාර්ගය වෙනස් කරන්න කියලා. අධිවේගී මාර්ගය වෙනස් කරන්න ආවුදුන්නේ 188,000. ඒ නිසා මම ඉතාමත් පැහැදිලිව කියන්නේ මේ රටට විනා කරන දේවානිලාව එලවන්න ඕනේ. ගිහිල්ලා ගහක් ඉටගෙන පින්තූරයක් දාපුවම ලෝකයේ විවිධ රටවල් තියෙනවා සල්ලි ගෙවනවා මේගොල්ලන්ට. මේගොල්ලෝ කරන්නේ ඒක. දේවානිලාට බයේ. එහෙම නැත්නම් තව කාට හරි බයේ මේ සංවර්ධන කාර්යයන් නවත්තන්න යන්නේ නැහැ. අද හෝටන් තැන්න අනතුරේ, ආන විලින්දාව අනතුරේ, තෙත්බිම් අනතුරේ, වනෝද්‍යාන අනතුරේ, අබය භූමි අනතුරේ අද කැලෑ මංකොල්ල කෑම රාජ්‍ය ව්‍යාපෘතියක් බවට පත් වෙලා. පුදුම තත්ත්වය කියන්නේ ලෝකයේ බොහෝ රටවල් වනාන්තර ආරක්ෂා කරනකොට ශ්‍රී ලංකා රජය කැලෑ කපන ලයිසන් ලබා දෙන්න. ලෝකෙම එක ගහක් තියනවා කියලා කාන්තාවක් ගෙනල්ලා කතා කෙරුවා. දැන් ඒ ගස් ගණනාවක් රටේ හැමදැනම මතුවෙනවා. ඒ ගස් මතුවෙද්දී ඒ ගැන කතා කරපු කාන්තාව පේන්න නෑ දැන්. සාල නාටකයක් තිරගත වෙනවා අපි දැක්කා. සිංහරාජය කපනවා කියලා. අපි පාසල් යන කාලේ අපි දැකපු දෙයක් තමයි මහා පාරායිනේ විදුලි රෑන් ගෙනියද්දී ගස් කපනවා මේ පැරණි අයත් තියෙන්න දැකලා ඇති. ගස් කපන්නට විදුලි රෑන් ගෙනියන්න බෑ පාරායිනේ. දැන් ඒකත් ප්‍රවෘත්තියක්. දැන් විදුලිය දෙන්නත් බැරි වෙනවා ඊළඟට. මේ මොකද්ද මතු කරන්න හදන්නේ? හැබැයි අපිට ඊයේ තමයි වැඩේ එළියුනේ. ඊයේ පරිසර පොලිසිය බාර අධ්‍යක්ෂකවරයා ඇවිල්ලා කියනවා මේ අපේ ආණ්ඩුව කියලා. ආන්න එතකොට තමයි අපිට එළියට ආවේ මේ අපේ ආණ්ඩුව කියනවනම් ඒ මහත්තයා ඉන්නේ ශ්‍රී ලංකා පොලිසියේ නෙමෙයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පොලිසියේ. කවුරු හරි ගහක් කැපුවත් අපේ ආණ්ඩුවට දාන්න. කවුරු හරි පාරක් කැපුවත් අපේ ආණ්ඩුවට දාන්න. පාරක් කපනකොට ගහක් කැපෙනවා. එහෙම නොකර කොහොමද වැඩ කරන්නේ? එහෙම නොකර වැඩ කරන්න බෑ. අම්පාර විතර අක්කර ලක්ෂයක් කපන්න ආණ්ඩුව තීන්දුව කරලා තිබෙනවා. දිඹුලාගලට එහා පැත්තේ අක්කර 8400ක් සිංහරාජා අඩවිය අසබඩ විශාල ලෙස අද මහා රූස්ස කැලේ කපමින් හෝටල් ගහනවා. ලෝකේ එක එක රටවල කපපු කැලෑවල පින්තූර දාලා මෙන්න සිංහරාජ කපුරෝගගා ලතෝනි දෙන්න පටන් අරන් තියෙනවා අමුතු පරිසර වේදිකු ටික. රිෂාඩ් බදුරුදීන්ලා විල්පත්තුවට වැඩේ දෙනකොට හිටියේ නෑ මේක අයියර ටික. පහුගිය ආණ්ඩුව මේ කුඹුරු ගොඩ කරනකොට ඊයේ හිටියේ නෑ මේ අයියර ටික. මේ රටේ සුභා දහම ආරක්ෂා කරන්න බැදී ඉන්නවා අපි. පාරක් හැදුවත් කැලෑ කපනෝගා. සංවර්ධනයත් එක්ක පරිසරයයි සංවර්ධනයයි දෙකම තුලනාත්මකව ආරක්ෂා කරගෙන ඉදිරියට යන එක තමයි අපේ වැඩේ. රටේ සංවර්ධනයක් වෙනවා. ඒ සංවර්ධනය අඩාල කරන්න ඕන. අඩාල කරන්න නම් මෙන්න කැලෑ කපනෝගා විලාප දෙන්න ඕන. රත්මලාන ප්‍රදේශ පදිංචි 16 වැනි පාසල් සිසුවා අතුරුදන්ව මෙවන විට දින දෙකක් ඉක්ම ගොස් ඇතත් ඔහු පිළිබඳ මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තා වී නැහැ. පොලිසිය සඳහන් කළේ සිසුවා සොයා පොලිස් කණ්ඩායම් 4ක් විමර්ශන සිදු කරන බවයි. බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයේ 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඇල්ඩන් ඩෙවොන් කෙනි නැමැති මෙම සිසුවා අතුරුදන්ව ඇත්තේ පෙරේදා පෙරවරුවේ සිටයි. ඒ ළමයා ඉතින් ඉන්ටර්විව් ගමන් එනවා පාට අපි දැකලා තිනවා ඉඳලා හිටලා බල්ලා එහෙම අරන් එනවා. ඒ ළමයා හරිම අහිංසක ළමයෙක්. පාරේ ගියත් ඔය කතා කරන්නේ නැහැ කායෙක්වත්. නිකන් බිම්බලාගෙන යන්නේ. ඉස්කෝලේ ඇවිල්ලා තව ගෙදර යනවා එච්චරයි. කඩේකටවත් යන්නේ නැහැ. හිතා ගන්නත් බෑ ළමයා මොකද උනේ කියලා. එම සිසුවා ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ මොරටුව දෙසට ගමන් කරන ආකාරය CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා.
නිවසින් පිට වූ දරුවා දහම් මාවත ඔස්සේ ප්‍රධාන මාර්ගයට පැමිණ මෙම බස් නැවතුම් පොලේ මද වේලාවක් රැඳී සිට නැවතත් මොරටුව දෙසට ගමන් කර ඇති බවටයි අපට තොරතුරු වාර්තා වුණේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ සිසුවාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් 4ක් විමර්ශන ආරම්භ කර ඇති බවයි. දැනට මේ විමර්ශනයට අදාළව ප්‍රකාශ 8ක් පමණ සටහන් කර තිබෙනවා. විශේෂයෙන්ම මේ දරුවා විසින් භාවිතා කළ ඉලෙක්ට්‍රොනික උපකරණ ටැබ් එක මේවායේ දත්ත ඔස්සේ විමර්ශන කටයුතු අපි ආරම්භ කර තිබෙන්නේ. දැනට සොයාගෙන ඇති CCTV කැමරා දත්ත අනුව ඔහු 18 වෙනිදා උදෑසන 6:25ට පමණ නිවසින් පිටත් වෙලා තියෙනවා. ඒ වගේම 6:33-35 අතර කාලේ ඔහු ගාලුපාරේ එක්තරා ස්ථානයක ගමන් කරන අයුරු අවසාන CCTV කැමරාවල දර්ශනය වෙනවා. එතැනින් පසුව ඔහු ගැන තොරතුරක් ලැබී නැහැ. ඉතින් ඒ අනුව පරීක්ෂණ පවත්වනවා. මෙලෙස අතුරුදන්ව ඇත්තේ තම නැගණියගේ දරුවා බවට පවසමින් රංගන ශිල්පී සේනක විජේසිංහ මහතා සිය Facebook ගිණුමේ සටහනක් යොදා තිබුණා. පුළුවන් තරම් අපිට උදව් කරන්න මේ දරුවෝ හොයාගන්න. ඒ වගේම කොයිම වෙලාවක හරි මේ පුතා දැක්කොත් මේක එයාට අපි තම ආදරෙන් ඉල්ලා සිටිනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. කිසි ගැටලුවක් තිබෙත් නැහැ. මොකක් කොයි හේතුවක් උඩ ගියා. නිසා කරුණා කළා මේ ඔක්කොමලා බය වෙලා ඔක්කොමලා දුකෙන් බලාගෙන ඉන්නවා. ඒ නිසා ඊටම ඉක්මනින් එන්න කවුරු හරි යම් අකටයුත්තක් කළා තියෙනවා නම් එයාට බොහොම උමනාවෙන් කියනවා කරුණා කළා මගේ නංගිගේ පුතා ගෙදරට එවන්න කියලා. අතුරුදන්ව ඇති ඩෙවොන්ගේ පියා විදේශගතව සිටින අතර ඔහුගේ මව සඳහන් කළේ තම පුතු නිවසින් පිට යාමට හේතුවක් නොදන්නා බවයි. සිසුවා පිළිබඳ තොරතුරක් දන්නේ නම් 077 377 98 50 යන දුරකථන අංකයට දැනුම් දෙන ලෙස මව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. බංග්ලාදේශයේ දෙදින නිල සංචාරයක නිරතව සිටින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද බංග්ලාදේශ අගමැතිනිය සහ ජනාධිපතිවරයා සමග දීපාර්ශ්වික සාකච්ඡා සඳහා එක් වුණා. එෙහිදී දෙරට අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකටද අත්සන් ලැබුණා. අග්‍රාමාත්‍යවරයාගේ බංග්ලාදේශ නිල සංචාරයේ දෙවන දිනය වන අද පෙරවරුවේ අග්‍රාමාත්‍යවරයා බංග්ලාදේශ අගමැතිනි ෂේක් හසීනා මහත්මිය සමග විශේෂ සාකච්ඡාවකට එක් වුණා. ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ අතර පවතින දිගුකාලීන රාජතාන්ත්‍රික සහ වෙළඳ සබඳතා කෙරෙහි මෙහිදී අවධානය යොමුව තිබෙනවා. ශ්‍රී ලංකාව COVID-19 වසංගතය පාලනය කිරීමට ගෙන ඇති පියවරයන් මෙහිදී බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂේක් හසීනා මහත්මිය ප්‍රශංසාවටද ලක් කර තිබෙනවා. නිල සංචාරය සඳහා එළඹෙන නව වසරේදී ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී බංග්ලාදේශ අගමැතිනි ෂේක් හසීනා මහත්මියට ආරාධනා කර ඇති බවයි ජනාධිපති ලේකම් කාර්යාලය සඳහන් කළේ. දෙරටේ දූත පිරිස් ද්විපාර්ශ්වික සාකච්ඡාවලින් අනතුරුව දෙරට අතර අවබෝධතා ගිවිසුම් 6කටද අත්සන් ලැබුවා. අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් අබ්දුල් හමීඩ් මහතා හමු වුණා. රටවටා හිරෝ. රටවටා හිරෝ. ශ්‍රී ලංකා ගුවන් හමුදාව අම්පාර ප්‍රදේශයේ සිදු කළ පැරිෂුට් පුහුණුවක් අතරතුර පැරිෂුට් දෙකක් එකිනෙක පැටලීමෙන් අද උදෑසන සිදු වූ අනතුරකින් ගුවන් හමුදා නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ වන්නේ ගුවන් හමුදා කඳුරට අනුයුක්තව සේවය කළ බලගන නායක මනෝජ් පත්මතිලක නැමැත්තෙක්. අදාළ පුහුණුවේදී සුළඟේ දිශාව ක්ෂණිකව වෙනස් වීම හේතුවෙන් පැරිෂුට් දෙකක් එකිනෙක පැටලීමෙන් මෙම අනතුර සිදු වී ඇති අතර වැඩිදුර විමර්ශන සිදු කිරීම සඳහා ගුවන් හමුදාපතිවරයා විසින් විශේෂ පරීක්ෂණ කමිටුවක්ද පත් කර තිබෙනවා. ලන්ඩන් නුවර පැවති කොටිහිතවාදීන්ගේ විරෝධතාවක් අතරතුර සිදු කළ හස්ත සංඥාවක් සම්බන්ධයෙන් මේජර් ජෙනරාල් ප්‍රියංක ප්‍රනන්දු මහතා නිදොස් කොට නිදහස් කිරීමට බ්‍රිතාන්‍ය මහාධිකරණයක් තීන්දුව කළා. ඒ ඔහු වරදකරු කරමින් වෙස්ට්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබා දී තිබූ තීන්දුව නිෂ්ප්‍රභ කරමින් රටවටා හිරෝ. මේ සූදානම සමගෙන යන්න. ඇත්ත නොගත් ඇත්ත දැන ගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කරගන්නට තිරේ දිස්වන පරිදිහිරු SMS ප්‍රවෘත්ති සේවාව ඔබේ ජංගම දුරකථන ජාලයට අනුව සක්‍රිය කරගන්න. අපි එළියමන්නේ අද රාත්‍රී 9:55. ආයුබෝවන්.